නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මිනිස් ජීවිතයක් ලැබිලා ගුණධර්ම දියුණු කරගන්නවා කියන්නේ ඒ කෙනාට ලැබෙන උතුම් අවස්ථාවක්. අපි ධර්මය අවබෝධ කරගනිද්දී මූලිකව මූමනා වෙන දෙයක් තමයි ගුණධර්ම කියලා කියන්නේ. ඒ ගුණධර්ම අතරේ සත්පුරුෂකම ඉදිරියෙන්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ කළගුණ දන්නා කළගුණ සිහි කරන මිනිසයා මේ ලෝකේ දුර්ලභයි කියලා. එහෙනම් අපිට අපේ ශාස්ත්‍රූන් වහන්සේ කරපු උපකාර, අපි කෙරෙහි දක්වපු සෙනෙහස, අපි කෙරෙහි දක්වපු කරුණාව මෙතෙකයි කියලා අපිට විස්තර කරගන්න බෑ. ඒ තරම් අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපි කෙරෙහි ආදර කරුණාවක් දැක්වුවා. දවසේ ගෙවෙන පැය 24න් බුදුරජාණන් වහන්සේ සතපී වදාළි පැය 2යි. මධ්‍යම රාත්‍රියේත් බුදුරජාණන් වහන්සේ රාත්‍රී 10න් පස්සේ දෙවිවරුන්ට, බ්‍රහ්මයන්ට, දසදහසක් සක්වල වාසී දෙවිවරුන්ට ධර්මයෙන් අනුග්‍රහ කළා. ඊටාම ස්වල්ප විවේකයක් තමයි භාග්‍යතුන් වහන්සේ ගත්තේ. පැය 22ක්ම දෙව් බඹුන් මිනිසුන් කෙරෙහි, පින්වන්ත සත්වයන් කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ බුදු නෙත යොමු වෙලා තිබුණා. සංඝයා ගැන කොච්චර බුදුරජාණන් වහන්සේ හිතුවද කියන්නේ දවසට 6 වතාවක් සියලුම භික්ෂු භික්ෂුණී ශ්‍රාවක සංඝයා ගැන බුද්ධ නේත්‍රයෙන් බලා වදාරනවා කියනවා. දැන් මේ භික්ෂුවගේ හිත නිවනට මෝරයි, දැන් මේ භික්ෂුණියගේ හිතම නිවනට මෝරයි කියලා දවසේ 6 වතාවක් බලනවා කියනවා. බලන්න පින්වත්, ඒ බලන්නේ ධර්මයේ කියන්නයි. එහෙමනම් ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ දෙන්න අත්හොදගෙන හිටියා. මේ ලෝකේ මුලින්ම ධර්මයේ දන් දුන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ධර්මයේ ඉහළින් කතා කළේ. ධර්මයේ නම් වූ කොඩිය ඉහළට එසවුවේ භාග්‍යවතුන් වහන්සේ. ධර්මයට සත්කාර කළේ, සම්මාන කළේ, මානන කළේ, පූජන කළේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. කොච්චර ධර්මයට ශාස්ත්‍රූන් වහන්සේගේ හදමඩලේ ගෞරවය තිබ්බද කියන්නේ ඒ ධර්මයේම ගුරු තැන්හිලා සැලකුවා. ධර්මයටම ගුරු පූජා පැවැත්තුවා. එහෙමනම් ඒසා ආනුභාව සම්පන්න දෙයක් තමයි මේ ශ්‍රී සද්ධර්මයේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බිහි කරන්නේ මේ ධර්මයෙන්. ඒ වගේම ශ්‍රාවකයෝ බිහි කරන්නේත් මේ ධර්මයෙන්. දෙව් බඹුන්ගේ චරිත බිහි කරන්නේත් මේ ධර්මයෙන්. යම් කලක අපි මේ මනුස්ස ලෝකයට ආව නම් ඒ ධර්මයෙන්. එහෙමනම් බලන්න, යම් කෙනෙක් ඒ ධර්මයේ නැවත නැවත අහන්න සලස්සනවා නම් ඒ කෙනා බොහෝ පිං රැස් කර ගන්නවා. ඉතින් අද දවසෙත් බුදුරජාණන් වහන්සේ වදාළේ ගම්බීර ධර්මයේ බොහෝ දෙනාට ඇහිම පිණිස ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට අනුග්‍රහය දක්වන්නේ
නොම්බර 1134න් එක තෙරුණාංශේගම තුන්කම යන ලිපිනේ පදිංචි එම්.කේ. ලීලාවතී මහත්මිය සහ ඊ.එම්. සිරිපාල මහත්මයා විසින්. ඉතින් පින්වත්නි බොහෝම සතුටු වෙන්න බොහෝ දෙව් මිනිසුන්ට යහපත සලසන ශ්‍රී සද්ධර්මයේ ඔබ අද දවසේ දන් දෙනවා. බොහෝ දෙනෙකුට අහන්න සලස්සනවා ඔබේ බැතිබර දායකත්වයෙන්. මේක ඔබට බොහෝ කල් යහපත පිණිස සැප පිණිස සුගතිය පිණිස ඒකාන්තෙන් අමා මහ නිවන පිණිස හේතු වෙනවා. පින්වත්නි අපි දැන් අනුපිළිවෙලින් අපගේ භාග්‍යවතුන් වහන්සේ කුද්දක නිකායේ පාරායන වර්ගයේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ දී වදාළ උතුම් දේශනා අපි ඉගෙන ගනිමින් ආවා. ඉතින් අද දවසේ ඔබට තවත් ඊටාම ලස්සන රහතන් වහන්සේලා 1001 නමක් බිහි කරන තවත් අතිරමණීය දේශනාවක් තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම තමයි දෝතක සූත්‍රය. බාවරී බ්‍රාහ්මණයාගේ ගෝලයෙක් තමයි මේ දෝතක කියන බ්‍රාහ්මණයා. මේ දෝතකත් තමන්ගේ ගුරු දේවයන් වහන්සේ යටතේ තවත් ශිෂ්‍යයන් 1000ක් හික්මවපු ඒ පරිවාර ගුරුවරයෙක්. ඉතින් ඒ සියලු දෙනාම තමන්ගේ ගෝල පිරිස වෙච්ච 1000ක් පිරිසත් එක්ක තමයි බාවරී නම් වූ තමන්ගේ ගුරු දේවයන්ගේ අවවාදයට අනුව අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. ඉතින් මේ දෝතකත් බුදුරජාණන් වහන්සේගෙන් අවකාශ ලැබුවා. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම අවස්ථාව සලසා දුන්නා. තමන්ගේ හිතේ නැගෙන යම් සැක සංකා තියෙනවා නම් ආන්නේ සැක සංකා ගැන මගෙන් අහලා ඒ සැක සංකා දුරු කරගන්න. ඔබේ ගුරුවරයා වෙච්ච බාවරීගේ හිතේ යම් සැක සංකා තියෙනවා නම් ආන්නේ සැක සංකාත් මගෙන් අහලා දුරු කරගන්න කියලා. ඉතින් මේ දෝතක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙහෙම කියනවා. පුච්චාමිතං භගවා බ්‍රෝහි මේතං වාචාබිකං කාමි මහේසිතුයහං තව සුත්වාන නිග්ඝෝසං සික්කේ නිබ්බාන මත්තනෝ. මේ දෝතක කියනවා භාග්‍යවත් බුදු සමිදානිනි බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම කාරණාවක් විමසා සිටින්නම් මට ආන්නේ කාරණේ පහදා දෙන්න. මහා ඍෂියු මුනිදානනි භාග්‍යවතුන් වහන්සේගේ ওই මිහිරි වචන මට නම් හරි රුචි කියනවා. මං හරි ආසයි කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ওই මිහිරි වචන වලට. බලන්න බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් මේ තැඹිලිවන් තොල් සංගලින් ඒ සුදු දළදා වහන්සේලා අතරින් ඒ බුද්ධ වචන නිකුත් වෙද්දී කොයි තරම් මිහිරක් ඇද්ද. කුරවි කෙවිල්ලකගේ හඬ පරදා බ්‍රහ්ම ලෝකයේ බඹුන් පවා වසී කළ ඒ බුද්ධ ස්වරයක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. මේ ත්‍රිසංගත සතුන් පවා සුගති සැප සලසා ගත්ත ඒ බුද්ධ ස්වරයට. ඉතින් කියනවා ස්වාමීනි මහා ඍෂිවර වූ මුනිදානෙනි භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි වචන වලට මං හරි කැමතියි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දහම් හඬ අහලා සියලුම දුක් නිවාගෙන මම්මත් මේ දහම තුල හික්මෙන්නම් කියනවා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් දෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි වචන අහලා මං මේ ධර්මයේ තුල හික්මලා සියලු දුක් නිවා ගන්නම් කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දෝතකට කියනවා තේන හාතප්පං කරෝහි ඉදේව නිපකෝ සතෝ ඊතෝ සුත්වාන නිග්ඝෝසං සික්කේ නිබ්බාන මත්තනෝ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තේන හාතප්පං කරෝහි එහෙනම්
දෝතකය දැන් ඔබ කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙන්න. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගයට ඕන කරන මූලික ටික මෙයාට කියනවා. මොකද්ද? දෝතකය ආතප්පං කරෝහි කෙලෙස් තවන වීරියෙන් ඔබ යුක්ත වෙන්න. උත්සාහං කරෝති දැන් ඔබට නිකන් ඉන්න බෑ. දැන් ඔබ උත්සාහ කරන්න ඕනේ. උස්සෝල්හින් කරෝහි අදිමාත්‍රව උත්සාහ කරන්න ඕනේ. තාමං කරෝහි දැඩි වීරියක් කරන්න ඕනේ. ඒ වගේම විරියං කරෝති දැන් ඔබ වීරිය කරන්න ඕනේ. ඡන්දං ජනේහි දැන් මේ කුසල් වඩන්ඩ අකුසල් දුරු කරන්න කැමැත්ත උපදවා ගන්න ඕනේ. ඒ වගේම සංජනේහි උපට්ඨපේහි දැන් හොඳට මේ වීරිය පසුබහින් නැති වෙන්න ආරද්ධ වීරිය හිත පිහිටුව ගන්න ඕනේ. ඒ වගේම හොඳට සිහියේ හිත පිහිටුව ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් සිහියේ හිත පිහිටුව ගන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ වදාරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉදේව නිපකෝ සතෝ දැන් ඔබ විසින් තැනට සුදුසු නුවණ. ඔන්න දැන් අපිට උනත් මේ ධර්ම මාර්ගයේ යද්දී උමනා කරන දේවල් මුලින්ම ඕනේ කෙලෙස් තවන වීරිය. මොකද පින්වත්නි අපි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න පටන් ගන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් බරත් එක්කයි. දැන් කෙනෙකුට දැන් ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙක්ගේ අතින් පොඩි හරි අඩුපාඩුවක් වුණාම හරියට තරහා යනවා. අපි සාමාන්‍ය කියන්නේ ඩෝන් යනවා. එතකොට ගැටෙන්න දෙයක් නෙමෙයි. ඒ කෙනා කෙරෙහි අනුකම්පාවයි උපදව ගන්න ඕනි. අනේ මෙයා කාය දුස්චරිතේ දුරු කරලා කාය සුචරිතයට එනවා නම් කොච්චර හොඳයිද? අනේ මෙයා වචී දුස්චරිතේ දුරු කරලා වචී සුචරිතයට එනවා නම් කොච්චර හොඳයිද? මනෝ දුස්චරිතේ දුරු කරලා මනෝ සුචරිතයට එනවා නම් කොච්චර හොඳයිද? එහෙමයි හිතෙන්න ඕනේ. ඒක තමයි යාගේ කරුණාව. දැන් ධර්මයේ ඇසිරෙන්න පටන් ගත්ත ගමන් අඩුපාඩුවක් වෙනකොට ඒක දකින්න අය තරහ ගන්නවා නම් අර වැරද්ද කරන කෙනා වැරද්ද හදාගනි. හැබැයි අනුන්ගේ අඩුපාඩු දැකලා මෙහි තරහ යනවා නම් මෙහි කේන්ති යනවා නම් ආන අපි පිරිහෙනවා. එහෙනම් මේ කෙලෙස් පොදියක් එක්ක තමයි අපි මේ කෙලෙස් යුද්ධේ පටන් ගන්නෙ. එතකොට ඒකයි භාගතුන් වහන්සේ වදාලේ මුලින් මෙයාට ඕනේ කියනවා කෙලෙසුන් දුරු කරන වීරියක්. කෙලෙස් තම්බල දාන්න. රාගය වැඩෙන්න නෙමෙයි. දැන් කෙලෙස් කියන්නේ වැඩෙන එකක්නේ. එතකොට ධාන්‍ය ටිකක් තම්බල දැම්මහම ඒ ධාන්‍ය වල වැඩෙන ස්වභාවය නැති වෙනවා. ආන්නේ වගේ කෙලෙස් තම්බල දාන වීරියක්, කෙලෙස් තවල දාන වීරියක් එයාට ඕනේ කියනවා. ඊළඟට ඒකට උත්සාහයක් ඕනේ කියනවා. දැඩි වීරියක් ගන්න කියනවා. දැඩි පරාක්‍රමයක් ගන්න කියනවා. වීරිය ආරම්භ කරන්න කියනවා. ඊට අදාළව සිහිය ඔබ දෝතක පුරුදු කරගන්න කියනවා. දැන් ඊළඟට ඕන ගුණේ හැටියට භාගතුන් වහන්සේ මෙතනදි පෙන්නලා දෙනවා. ඉදේව නිපකෝ සතෝ තැනට සුදුසු නුවණ. දැන් කලින් කතා කළේ වීරිය සම්මා වායාමි ගැන. දැන් මේ වදාරන්නේ සම්මා දිට්ඨිය ගැන. ප්‍රඥාව විස්තර කරනවා. මෙන්න මේක දෘෂ්ටියකි කියලා එයාට තේරුම් යන්න ඕනේ කියනවා. එතකොට දැන් තමන් දෘෂ්ටිගත වුණා කියමු. එතකොට සක්කාය දිට්ඨියෙන් හැදෙන දෘෂ්ටි 62ක්. ද්වාසට්ටි මේ දිට්ඨිහි දෘෂ්ටි 62ක් භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී වදාලා. එතකොට එයාට මේ දෘෂ්ටිගත වෙනකොට එයාට තේරෙන්න ඕනේ මේ දෘෂ්ටියක් මට දැන් හටගන්නේ. මෙන්න මං අමාරුවේ වැටෙන්නේ යන්නේ දැන් කියලා එයාට ඒ තැනට සුදුසු මොලේ පෑදෙන්න ඕනේ. ඒක එයාට තේරුම් යන්න ඕනේ කියනවා. ඊළඟට මේන්න මේක තමයි මේ ශාස්ත්‍රෝ ශාසනය කියලා එයාට තේරෙන්න ඕනේ කියනවා. දැන් දෘෂ්ටියත් එයාට තේරෙන්න ඕනේ. මෙන්න මේක තමයි නිවන් මඟ කියලා, මේක තමයි ශාස්ත්‍රෝ ශාසනය, මෙයයි ධර්මය කියලා අන්න එයාට තේරෙන්න ඕනේ කියනවා. දැන් බලන්න එහෙනම් පින්නොත් අපිට මොලේ පෑදෙන්න, අපිට මේක ගැන වැටහීමෙන්ද එහෙනම් අපිට අහපු දෙයක් තියෙන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේට විතරයිනේ මේ බුද්ධ ශාසනයේ තනියෙන් වැටහෙන්නේ. අපිට එහෙම තනියෙන් මොලේ පෑදෙන්නේ. අපිට මේක තනියෙන් වැටහෙන්නේ.
ඒක කොච්චර මේ දෙයක්ද කියන්නේ මහා ප්‍රඥා ඇති ධර්ම ධාතුව පව අවබෝධ කළ අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්තයන් වහන්සේටත් දහම් පදයක් කන වැටෙන්න මුණා. අසජී මහරහතන් වහන්සේගෙන් ගාථා පද දෙකක් හෝ ඇහෙන්න වුණා ප්‍රඥාව උපදින්න. එහෙමනම් අපි ගැන කවර කතාවද? ඒ මහා ප්‍රඥා ඇති ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂය පෙරුම් පෙරු ප්‍රඥාවේ පාරමිතා මුදුන්පත් කරගත් සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාව උපදවගත්තේ දහම් පදයකින්. එහෙමනම් අපිට අවස්ථාවෝචිත ප්‍රඥාව වෙන්න නම් අපි තුල ඥානය ඇති වෙන්න නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් අපිට ධර්මයේම ශ්‍රවණය කරන්න වෙනවා. දැන් සමහර අයගේ අදහසක් තියෙන පොඩ්ඩක් ඉගෙන ගත්තාම ඇති කියලා. නමුත් මේ කාලේ පොඩ්ඩක් ඉගෙන ගත්තොත් ඒ කරුණේනු තමාරි වැටෙනවා. ඒ ඉගෙනගෙන තියෙන චුට්ටයි නම් වෙන අනිත් ඒවා මෙයා දන්නේ නැහැ. කවුරුහරි කිව්වොත් මෙයයි ධර්මයේ මෙයයි විනය කියලා ආන්න පැටලිලා යනවා. එතකොට මෙයා හොඳට ධර්මයේ අද කාලේ දැන් අපේ ගුරු දේවයන් වහන්සේ නිතර සමාදන් කරන එකක් තමයි ධර්මයේ විනය හොඳට ඉගෙන ගන්න කියලා. ඇයි අර තියෙන දෘෂ්ටිය අපි කරා එනකොට අන්න යාට අවස්ථාවෝචිත ප්‍රඥාවක් තියෙනවා මේ කියන එක දෘෂ්ටියක් නේ. මේක භාග්‍යතුන් වහන්සේ වදාළේ කන් නෙමෙයිනේ. අන්න Tamanට අවස්ථාවෝචිත ප්‍රඥාව වැඩ කරනවා. ඊළඟට ධර්මයක් කවුරු හරි කියනවා. ඔන්න ඒක ප්‍රඥාවෙන් ගන්න පුළුවන්. මේ කියන්නේ ධර්මයයි. මේ කියන්නේ විනයයි කියලා ඔන්න ගන්න පුළුවන්. ඊළඟට දේශනා කරනවා මේ කියන්නේ ශ්‍රේෂ්ඨ චර්යාවක් ගැනයි. දැන් හිතමු කාය සුචරිතයක් ගැන කියනවා ධර්මයෙන්. වාචී සුචරිතය ගැන කියනවා. මනෝ සුචරිතය ගැන කියනවා. දැන් ඔන්න ඒ කෙනා ඒක අවස්ථාවෝචිතව ගන්නවා කියනවා. මේක මම පුරුදු කරන්න හොඳ එකක් මේක. මේක සුචරිතයට අයිති එකක්. මේක කුසල පාක්ෂිකයි. මේක වඩන්න තියෙන්නේ අලෝභ සිතකින්, අද්වේෂ සිතකින්, අමෝහ සිතකින් කියලා ඔන්න යට තේරෙනවා. අන්න එයාගේ අවස්ථාවෝචිත ප්‍රඥාව වැඩ කරනවා. ඊළඟට විස්තර කරනවා. ඊළඟට මේ කෙනා ඊළඟට ඇති කරගන්න ඕනි කියනවා. දැන් මුලින්ම කියපු ගුණේ තමයි වීරිය. කෙලස් තවා දාන වීරියෙන් යුක්ත වෙන්න දෝතක. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් තැනට සුදුසු නුවණින් යුක්ත වෙන්න ඊළඟට වදාලා සතෝ ඔය කාරණා දෙකක් සමග යෙදෙන සිහියෙන් ඉන්න. දැන් එතකොට භාගතුන් වහන්සේ මේ වදාරන්නේ ආර්ය මාර්ගයේ අංග 3ක්. වීරිය කියලා කිව්වේ සම්මා වායාම. ඊළඟට අවස්ථාවෝචිත ප්‍රඥාව කියලා කිව්වේ සම්මා දිට්ඨිය. ඊළඟට සති කියලා කිව්වේ සම්මා සතිය. එහෙනම් ආර්ය මාර්ගයේ දියුණු කරගන්න ඔන්න ඔය කියන කාරණා 3 එයාට ඕනේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් කායානුපස්සනාව ගැන සිහිය පිහිටවන්න ඕනේ. ඊළඟට වේදනානුපස්සනාව ගැන සිහිය පිහිටවන්න ඕනේ. චිත්තානුපස්සනාව ගැන සිහිය පිහිටවන්න ඕනේ. ධම්මානුපස්සනාව ගැන සිහිය පිහිටවන්න ඕනේ කියනවා. ඊළඟට දේශනා කරනවා ඊතෝ සුත්වානු නිග්ඝෝසං දේශනා කරනවා මෙහිදීම පැතිරී යන සදහම් හඬ හොඳින් අහන්න කියනවා. දැන් ඔය ಗುಣදහම් ඇතුව ඉඳගෙන මොනවාද ಗುಣදහම් 3? වීරියෙන් ඉන්නවා, හොඳ නුවණකින් ඉන්නවා, හොඳ සිහියකින් ඉන්නවා. දැන් ඔය කාරණා 3 පුරුදු කරන අතරේ ඔය කාරණා වැඩි දියුණු කරගන්න ආර්ය මාර්ගයේ තවාංග එතකොට 5ක් තියෙනවා. දැන් සම්මා දිට්ඨිය මුලින්ම ඇති කරගත්තාම ඒක මුල් කරගෙන සම්මා සංකල්පය ඔන්න ඇති වෙනවා. ඊළඟට සම්මා වාචා ඇති වෙනවා. ඊළඟට සම්මා කම්මන්ත ඇති වෙනවා. සම්මා ආජීවය ඇති වෙනවා. කලින්ම සම්මා සතිය ඇති කරගෙන සම්මා වායාමය ඇති කරගෙන දැන් වායාමයත් සිහියත් මුල් කරගෙන සම්මා සමාධියට ඇති වෙනවා. එහෙනම් පින්වත්නි සම්මා දිට්ඨිය ඇති වුණ පමණකින් එයා ධම්මද්දනේ කිරීම නතර කරන්නේ නැහැ. ඇයි තව මාර්ග ඵලයන්ටපත් වෙන්න ඉදිරි ගමනක් සමාධිය Tamanට නොතේරෙන තැන් කල්යාණ මිත්‍ර ඇසුරේ සකස් කර ගන්න වෙනවා. කාංකා විතරණ විසුද්ධියට එහාටපත් වෙන්න සිද්ධ වෙනවා. ස්වාමීනි කිම්බන්තේ කුසලං තවදුරටත් මා විසින් වඩිය යුතු කුසල් කුමනවාද? කිම්බන්තේ අකුසලං මාර්ගේ වඩාගෙන යනකොට ඒක වේගවත් නොවෙන්න හිර වෙන තැන් මොනවද?
මේ ඔක්කොම තේරුම් ගන්න ඕනේ. සමාධිය පිරිසිදු කරගන්නේ කොහොමද? සමාධියට සමවදින්නේ කොහොමද? සමාධිය තුල ඉන්නේ කොහොමද? සමාධිය නැගිටින්නේ කොහොමද? මේ සමාපatti වලටපත් වෙන්නේ කොහොමද? මේ සමාධිය නැගිටින්නේ කොහොමද? කෙලෙස් නැසීම දකින්නේ කොහොමද? මේ ඔක්කොම පින්වත්නි ධර්මයේ තියෙන ඒවා. එතකොට මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාරනවා මනවින් පැතිරී යන සදහම් හඬ තවදුරටත් මනවින් අසන්න කියනවා. සියලු දුක් නිවා ගන්නට දහම තුලම හික්මිය යුතුය. ඒ බණ අහහහහ ආයි ධර්මයේම හික්මෙන්න කියනවා. ඊළඟට දෝතක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. පස්සමහං දේව මනුස්ස ලෝකේ අකිංචනං බ්‍රාහ්මනයිරියමානං තං තං නමස්සාමි සමන්ත චක්ඛෝ පමුංච මං සක්ක කතං කතහේ. දේශනා කරනවා මේ දෙවියන් සහිත මිනිසුන් සහිත ලෝකේ භාග්‍යවතුන් වහන්සේ සැරිසරා වඩින්නේ කෙලෙසුන් නැතිව. දැන් බලන්න අපි කියන්නේ ඉතිපිසෝ භගවා අරහං කියලා. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. දැන් ඒක තවත් විදියකින් මේ දෙව් මිනිසුන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේ සැරිසරා වඩින්නේ නිකලෙස් සිතින්. ඊළඟට කියනවා අරහත් උත්තම බමුණිඳු දකිමි මගේ දෑසින් දැන්. ඒ දෙව් මිනිස් ලෝකේ සැරිසරා වඩින නිකලෙස් හද මණ්ඩල දරා වැඩ සිටින ඒ ශාස්ත්‍රූන් වහන්සේ මම දැන් මගේ ඇස් දෙකෙන්ම මම දකිනවා. අකිංචනං බ්‍රාහ්මන ඉරියමානං දේශනා කරනවා මේ ලෝකේ මේ කියන්නේ මේ කම්පා වීම සැලීම් තේනවා කියනවා. දැන් භාග්‍යතුන් වහන්සේට කියන්නේ අකිංචන. මේ සැලීම් කම්පා නැහැ. එතකොට මොනවැන්ද මේ කෙනෙකුගේ හිතේ කම්පා ඇති වෙන්නේ? දේශනා කරනවා රාගය කියන්නේ කිංචනයක් කියනවා. මේ රාගය කියන්නේ සැලෙන දෙයක්. හිතේ කම්පාව හදලා දෙන එකක්. ආන්නේ රාගය භාග්‍යතුන් වහන්සේට නැහැ කියනවා. ද්වේෂය කියන කිංචනේ, ද්වේෂය නිසා සැලෙන ඒවා, කම්පා වෙන ඒවා බුදුරජාණන් වහන්සේට නැහැ කියනවා. ඒ වගේ මෝහය නිසා, මාන්න නිසා, දෘෂ්ටි නිසා, කෙලෙස් නිසා, දුස්චරිත නිසා සැලෙනවා කියනවා. දැන් හොඳට බලන්න දුස්චරිතයෙන් සැලෙන ඒවා ඔබට වෙලා ඇති. දැන් ඔන්න ඔබ අමාරුවෙන් සිල් රැකගෙන ඉන්නවා. මොකක් හරි සිල්පදයක් කැඩිච්ච ගමන් අර කෙනෙක් දකිද්දී අර විශාරද බව වෙන්නේ. ඊට පස්සේ හොරාට මොකක් හරි කළා කියමු. ඕන්න දැන් හිතන කාට හරි ආරංචුත් මේක දැන්. ඉතින් හරි සැලි ඉන්නේ දුස්චරිතයෙන්. හිතේ විශ්ෝපය හටගෙන කෙනෙක් දැක්ක ගමන් බය වෙනවා. ඊට ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියට යන්න බයයි. ඒක විවෘත වෙන්න බයයි. හිත හැමතිස්සෙම සැලි තියෙනවා. හරියට අර මේ මාළුවෙක් ගොඩ දැම්මා වගේ. ඒක දේශනාවේ තියෙන කොඳ වාරිජෝව තලේ කිත්තු ඕකමෝ කතුබ්බතෝ. වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් ඒ පැත්ත මේ පැත්ත පනිනවා වගේ. පරිපන්දත දංචිත්තං මේ සිත අරමුණේ සැලි තියෙනවා. අන්න දැන් කෙලෙස් නිසා දුස්චරිත නිසා මේ සිත සැලි තියෙනවා. දේශනා කරනවා ඕන්න ඔය කියන කිංචනයන් තේ කිංචනා බුද්දස්ස භගවතෝ පහීනා. බුදුරජාණන් වහන්සේට මේ සැලෙනේවා මේවා කොම ප්‍රහාණයි කියනවා. උච්චින්න මූලා මුලින්ම ගලවලා තියෙන්නේ කියනවා. තාලාවත්තු කතා තල් ගහක කරටිය කැඩුවා වගේ වෙලා තියෙන්නේ කියනවා. දැන් පින්නත් ඔබ දැකලා ඇති තල් ගස්. එතකොට දැන් තාල වර්ගයේ ගස්, පොල් ගස්, පුවක් ගස්, කිතුල් ගස්, පාම් වර්ග මේවා කරටිය කැඩිලා ගියොත් ආයි ලිය දාන්නේ නැහැ. ආන්නේ වගේ ස්වභාවයට පත් වෙලා තියෙන කෙනා රාගයේ කරටියෙන් කඩලා තියෙන්නේ. ආයි ලිය දාන්නේ. ද්වේෂය, මෝහය, කෙලෙස්, දුස්චරිත මේ ඔක්කොම කරටියෙන්ම කඩලා දාලා තියෙන්නේ. එතකොට ආයිත් ලිය දාන්නේ නැහැ.
විස්තර කරනවා අනභව කතා ආයි උපදින්නේ නැති තත්වයට පත් කරලා තියෙන්නේ. තස්මා බුද්ධෝ අකිංචනෝ ආන්නේ කරුණෙන් බුදුරජාණන් වහන්සේ අකිංචනයි කියනවා. ඊළඟට විස්තර කරනවා බ්‍රාහ්මනෝති භගවා බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් බැහැර කළා කියන අර්ථයෙන් බාහිත පාපෝ කෙලෙස් බැහැර කළා කියන අර්ථයෙන් බ්‍රාහ්මණ කියන්න සුදුසුයි කියනවා. සත්තන්නං ධම්මානං බාහිත්තං බ්‍රාහ්මනෝ මේ ධර්මයන් හතක් බැහැර කළා කියන අර්ථයෙන් බ්‍රාහ්මණයා කියන්න සුදුසුයි කියනවා. මොනවාද බැහැර කළේ? සක්කාය දිට්ඨි බාහිතා හෝති. සක්කාය දිට්ඨි බැහැර කළා කියනවා. දැන් ඔබට හිතේ ඒතකොට බුදුරජාණන් වහන්සේ බමුණෙක්ද කියලා. ඇයි බමුණාට ඒ බ්‍රාහ්මණ කියන කාවේ මුල්ම කාලේ පින්වත්නි බමුණු වර්ග දෙකක් හිටියා. එක කට්ටියක් ජායි අනිත් අය මේ අජ්ජායක. ඒ අය ධානය කරන්නේ. ඇයි දැන් බමුණු පැන් කෙන්ඩියත් අරගෙන මේ අමුඩයක් ගහගෙන කැලේ ගියා. කැලේ ගියාට වේද මන්ත්‍ර මතුරගෙන කැලේ ඉඳගෙන බඹසරක් පුරන්න බෑ හැමෝටම. දැන් පව් බැහැර කරන්නයි කැලේ ගියේ කාමයෙන් නිස්කාමී වෙලා ධානය කරනවා, නීවරණ දුරු කරනවා, බ්‍රහ්ම ලෝකේ යන්න බ්‍රහ්ම විහාර වඩනවා. දැන් මේගොල්ලෝ උදාාර පිරිසක් වුණා, ඍෂිවරු වුණා. තාපස පැවිද්දෙන් ගත කළා. මේගොල්ලන්ට කිව්වා ජායකා භාවනා කරන අය කියලා. හැබැයි කට්ටියකට මොකදුනේ භාවනා කරගන්න බෑ. ආහිමින් සැරේ පැන්කෙන්ඩියක් තරම් පල්ලම් බැස්සා. බැහැලා තුම්මන් හන්දියක මොකක් හරි හදා ගන්නවා. ආරාමයක් හදා ගන්නවා. ආරාමයක් හදාගෙන ඔන්න දැන් මිනිස්සුන්ගේ උවමනා ඉෂ්ට කරනවා. ඔන්න මිනිස්සුන්ට මතුරන්න ගත්තා. මිනිස්සුන්ගේ දොළපිදේනි කැමති වුණා. මිනිස්සුන්ගෙන් හැමදේම ලබා ගත්තා. රජවරු පහද ගත්තා, නින්දගම් ලබා ගත්තා. මහා ගෝල පිරිස් පෙරිවරාගෙන දෙතිස් කතාවෙන් කල්යවමින් වාසය කරන්න ගත්තා. දැන් බුද්ධ කාලේ වෙනකොට අපි ඔය අහන ගොඩාක් බ්‍රාහ්මණයෝ අජ්ජායකයි. දැන් ජානුසෝ මේ කවුද සෝනදණ්ඩ ඊට පස්සේ පොක්කරසාති මේ ආදී වශයෙන් ගොඩාක් බ්‍රාහ්මණයෝ වනාන්තරේ ගිහින් භාවනා කරගන්න බැරි වෙද්දී හිමාලෙන් පල්ලෙහාට ආපු අය. එතකොට මුල්ම කාලේ බ්‍රාහ්මණයාව හැඳින්වුවේ බ්‍රාහ්මණ කියලා පව් බැහැර කළා කියන අර්ථයෙන්. නමුත් ඒගොල්ලන්ට පස්සේ කාලයක පව් බැහැර කරගන්න බැරි වුණා. සමහර අය හන්දියට ඇවිල්ලා අන්තිමට විවාහ ජීවිතත් ගත කළා. මේ කුඩා ලදරු ස්ත්‍රීන් විවාහපත් කරගෙන බ්‍රාහ්මණී ජීවිත ගත කළා. බමුණු පරම්පරා බිහි කළා. ඒ විදියට උනා. නමුත් බුදුරජාණන් වහන්සේ සැබවින්ම පව් බැහැර කළා. ඒකයි භාග්‍යතුන් වහන්සේට බ්‍රාහ්මණ කියලා කියන්නේ. කොහොමද කියන්නේ? සක්කාය දිට්ඨි බාහිතා හෝති. සක්කාය දිට්ඨිය බැහැර කළා. ඊළඟට විචිකිච්ඡා බාහිතා හෝති. සම්පූර්ණයෙන්ම විචිකිච්ඡාව කියන භව සංයෝජනේ බැහැර කළා. සීලබ්බත පරාමාසෝ බාහිතා හෝති. මේ සීලබ්බත පරාමාසය භාග්‍යතුන් වහන්සේ බැහැර කළා. රාගෝ බාහිතෝ හෝති. සම්පූර්ණයෙන් රාගය බුදුරජාණන් වහන්සේ බැහැර කළා. දෝසෝ බාහිතෝ හෝති. ද්වේෂය සම්පූර්ණයෙන්ම බැහැර කළා. මෝහෝ බාහිතෝ හෝති. සම්පූර්ණයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ මෝහය බැහැර කළා. ඊළඟට මානෝ බාහිතෝ හෝති. මාන්නි බැහැර කළා. බාහිතාස්ස හොන්ති පාපක අකුසල ධම්මා. යම්තා අකුසල ධර්මයන් ලෝකේ තියෙනවාද ඒ සියලු අකුසල ධර්මයන් භාග්‍යතුන් වහන්සේ බැහැර කරලා දැම්මා. සංකිලේශිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයිතින් ජාති ජරා මරණීය. යම් මේ ධර්මයන්ගෙන් හිත කෙලෙසෙනවාද නැවත නැවත පුනර්භවයේ උපදවා දෙනවාද දරතයන් උපදවා දෙනවාද දුක් විපාක උපදවා දෙනවාද ආන්නේ සියල්ල ජාති ජරා මරණ උපදවා දෙනවා. දේ සියල්ල භාග්‍යතුන් වහන්සේ බැහැර කළා කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණයා කියලා කියන්ට සුදුසුයි කියනවා. බුදුරජාණන් වහන්සේට දෝතක කියනවා තං නමස්සාමි සමන්ත චක්කු. බුදුරජාණන් වහන්සේ හාත්පස දකින්නසේක. සියල්ල දකින්න netu සංගල තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. පමුංච මංසක්ක කතං කතාහි. අනේ ශාක්‍ය මුනිවර වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ මාවත්
මේ සියලු සැක සංකා වලින් මුදා ගන්නාසේක්වා. බලන්න මේ අයගේ ප්‍රඥාව තරමටම ශ්‍රද්ධාව. දැන් බලන්න මේ භාගතුන් වහන්සේට කොච්චර ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරනවද කියලා. දැන් Tamanගේ එකට හිටපු කී දහහක් දැන් මේ වෙනකොට දේශනා වලින් රහත් වුණාද? දැන් දේශනා ගණනාවක් මේ අය අහගෙන ඇවිල්ලා මේ මට්ටමට දැන් ශ්‍රද්ධාව වැඩිලා. දැන් අජිත සූත්‍රයෙන් 1001 නමක් රහත් වුණා. ඊළඟට තිස්ස මෙත්තේය සූත්‍රයෙන් 1001 නමක් රහත් වුණා. ඊළඟට පුන්නක සූත්‍රයෙන් 1001 නමක් රහත් වුණා. ඊළඟට මෙත්තගෝ සූත්‍රයෙන් 1001 නමක් රහත් වුණා. දැන් මේ දෝතක සූත්‍රයේ මේ වෙනකොට 4000 ගානක් අරහත්ත්වයටපත් වෙලා. එතකොට බලන්න මේ අයට දැන් කොච්චර ශ්‍රද්ධාව සාක්‍ය මුනි වූ භාග්‍යවතුන් වහන්සේ අනේ මාවත් මේ සැක සංකා වලින් මුදවා ගන්නාසේක්වා. ඊළඟට දේශනා කරනවා අපගේ භාග්‍යවතුන් වහන්සේ නාහං ගමිස්සාමි පමෝචනාය කතං කතින් දෝතක කංචි ලෝකේ ධම්මංච සෙට්ටං අජානමානෝ එවං තුං දම් ඕග මිමං තරේසි. දෝතකේනි මේ ලෝකේ මේ සැකයෙන් ඉන්න අයව මම මුදවා ගන්නවා කියලා මම උත්සාහ කරන්නේ කියනවා. දැන් බලන්න නම් සැකේ රැති කරගන්න ඕනි කවුරුමද? අපිමයි. සැකෙන් ඉන්න අයව භාග්‍යතුන් වහන්සේට ගොඩ දාන්න බෑ කියනවා. භාග්‍යවතුන් වහන්සේ සැකයෙන් යුතු කිසිවෙකු මේ ලෝකේ ඔය ආකාරයෙන් මුදව ගන්නට මම නම් යන්නේ නැහැ කියනවා. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අහහා ඒකම සැක කර ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ කුමක් කරන්නද? බුදුරජාණන් වහන්සේ වදාළේ අක්කාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේ කරන්නේ මාර්ගයත් අමාර්ගයත් පැහැදිලි කරන එක. ඉතින් අපිම මේ මාර්ගේ සැක කරනවා නම් ඒ සැකේම කිඳා බහිනවා නම් මේක කොහොමද වෙන්නේ? දැන් අද වර්තමාන වෙද්දී මේවමයි වැඩි. ඉතින් ධර්මයේ ප්‍රණීත ධර්මයක් කන වැකුණත් ඒකෙන් ප්‍රතිඵල ගන්න බැරි වෙලා තියෙන්නේ මේ අපේ හිත තුළ තියෙන ලාමක සැක සංකා නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යා සැකේම බහිනවා නම් සැකේ තුලම ඉන්නවා නම් ආන්නේ වගේ අයව නිදහස් කරගන්න දෝතකයේ මම යන්නේ නැහැ කියනවා. ඊළඟට දේශනා කරනවා ධම්මංච සෙට්ටංච අජානමානෝ එවං තුං ඕග මිමං තරේසි. මේ උත්තම සිරිසදහම් යම් කිසි කෙනෙක් නුවණින් හොඳින් තේරුම් ගන්නවා නම් තථාගතයන් වහන්සේ කියලා දෙන ධර්මයට අනුකූලව ආන්නේ ආකාරයෙන් දෝතකයේ ඔබත් තේරුම් ගන්න ධර්මයේ. එතකොට දෝතකයේ ඔබ තේරුම් ගත්තොත් තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයෙන්ම ඔබටත් එවං තුං ඕගමිමන් තරේසි. පින්වත් දෝතකයේ ඔබටත් එතකොට ඉතින් මේ තණ්හා සැඩදිය කඳ ඉක්මවා එතර යාගන්න ඔබටත් පුළුවන් වෙයි කියනවා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළනේ ධම්මදීපා විහෙරත භික්කවේ ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ දූපතක් කරගන්න, ධර්මයේ සරණ කරගන්න, වෙන දෙයක් සරණ කරගන්න එපා. ඊළඟට වදාළේ මොකද්ද? අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණ අනඤ්‍ය සරණ. තමන්ව දූපතක් කරගන්න, තමන්ව පිහිට කරගන්න, වෙන කෙනෙකු පිහිට කරගන්න එපා. එහෙනම් ධර්මයේ පිහිට කරගෙන අපි අපුවම පිහිට කරගෙන තමයි ගොඩ යන්න තියෙන්නේ. එතකොට අපි සැකේම බහිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට පිහිටක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ වදාලා දෝතකය ඔබ මේ කියන විදියට ධර්මයේ තේරුම් ගත්තොත් ඔබ විසින්ම තණ්හා සැඩගඟ ඉක්මවා එතරට යාගනී කියනවා. ඊළඟට දැන් මේ දෝතක බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට අහනවා. අනුසාස බ්‍රහ්මේ කරණාය මානෝ විවේක ධම්මං යමහං විජඤ්ඤං යතහං ආකාසෝව අව්‍යාපජ්ජමානෝ ඉදේව සන්තෝ අසිතෝ චරේයං.
මේ දෝත කහනවා උත්තම මුනිදානෙනි විවේකසු ඇති කරවන ලොවේ උතුම් සිරි සදහම් මමත් එසේ දන්නේ නම් ඔය ආකාරයෙන් දැනගන්නට පහදා දෙනු මැනවි මටද. දැන් මේ කෙනා කියනවා ස්වාමිනී මමත් යම් විදියකින් තථාගත ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්නවද ආන්නේ විදියට භාග්‍යවතුන් වහන්සේ මටත් ධර්මයේ කියලා දෙනු මැනවි. එතකොට මට පුළුවන් කිසිම දෙයක නොම හැප්පීගෙන අහසේ පියා සලන විලස මෙහිදීම සැනසීමටපත් නිවුන කෙනෙක් වෙන්නේ මම. දැන් බලන්න විමුක්තියම පතාගෙන ආපු අය. මෙයා කියනවා කිසිම තැනක හැප්පෙන්නේ නැතුව සුවසේ පියඹා යන කුරුල්ලෙක් වගේ. මමත් කිසිම තැනක හැප්පෙන්නේ නැතුව මමත් සැනසීමටපත් වෙලා නිවුන කෙනෙක් වෙන්නම් කියනවා. තණ්හාවක් සිතේ නැතුව හැසිරෙන කෙනෙකුන් වන්නෙමි. මමත් භාග්‍යවතුන් වහන්සේ තණ්හාවක් නැතුව මේ හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්න කියලා මේ කියන්නේ මොකද්ද? මමත් උතුම් අරහත්ත්වයට පත් වෙන්නම් කියලා. දැන් බලන්න ඒ කාලේ මාර විජිතය භාග්‍යවතුන් වහන්සේ ඉක්ම ගියා. ඒක නිසා සාස්ෘණා සිද්‍රියේ මෙවන් සිහනාද ශ්‍රාවකයට කරන්න පුළුවන්. දැන් අද කාලේ මෙහෙම කෑකොස්සන් ගහලා මේක කරන්න අමාරුයි. දැන් බලන්න සාස්ෘණා සිද්‍රියේම ශ්‍රාවකයා කියනවානේ ස්වාමිනී මම මේ ධර්මය අවබෝධ කරලා රහත් වෙන්නම් කියලා. මාරයාගෙන් බලපෑම් නැහැ. ඒ සාස්ෘණ වහන්සේ සිටිනවනේ මේ ශ්‍රාවකයන්ගේ මාරයාට අහුවෙන්නේ නැති තරමට සිහි නුවණ බලවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිත්තේසාමි තේ සන්තිං දිත්තේ ධම්මේ අනීතිහං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් දෝතකය මේ ලෝකේ යම් දුකක් තියෙනවා නම් දැන් ඔබ විසිනුත් කළ යුත්තේ ඒක හොඳට අඳුන ගන්න එකයි. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දැන් මේ නැවත නැවත අහන්න ඕනේ කියන්නේ ඒකයි. දැන් ඔබට මතක ඇති කලින් අපි ඉගෙන ගත්ත මෙත්තගු සූත්‍රයේ මේ විදිහටම භාග්‍යතුන් වහන්සේ වදාලා මොකද්ද මේ ලෝකේ යම් දුකක් තියෙනවා නම් ඒකට සංවේදී වෙන්න. දැන් ඒකයි අපි මිනිස් ලෝකේ ජීවත් වෙද්දී අපිට හොඳ අවධානයක් තියෙන්න ඕනේ මේ ලෝකේ වෙන දේවල් ගැන. දැන් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ විශාලා මහනුවර මේ මුළු විශාලා මහනුවරම සුසාන භූමියක් වගේ වුණා. මලකුණු අස් කරන්නවත් මිනිස්සු නැහැ. ඒ තරමට මිනිස්සු මැරී ගියා. කුණු කාණු වල, පාරවල් වල, ගෙවල් වල මිදුල් වල, ගෙවල් ඇතුලේ මේ හැම තැනකම මලකුණු ගොඩ ගැහුණා. ඊට පස්සේ මේ මලකුණු වල වැగిරෙන ඕජාව ගන්න අමනුෂ්‍යව ආවා. මුලින්ම ලෙඩ දුක් වුණා. ලෙඩ දුක් වුණාම අර අමනුෂ්‍ය බලපෑමත් එක්ක ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එහෙම මෙරි මෙරි යන අය වැඩි වුණා. මලකුණුම ගොඩ ගැහුණා. එතකොට මේවා දිහා එකල ධර්මය අහපු ලිච්ඡවීන් බලාගෙන ඉන්නේ නැති. එහෙනම් එකල ඒ උන ව්‍යසනයේට සංවේදී වෙච්ච ලිච්ඡවීවරු මේ ධර්මය අවබෝධ කරන්නේ නැති. එහෙනම් අපිට මේ දැන් හොඳ ව්‍යසනයක් මේකල අපිට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ කොරෝනා වෛරසය. කොරෝනා වසංගතේ. දැන් ඔබ දකින්නේ නැති එක එක රටවල මම් මාවත්වල අපේ මේ ලංකාවෙම රෝහල් වල මේ ආදාහනාගාරවලට ගෙනිය ගන්න බැරුව සමහර ස්පිරිතාලවල මුතදේහ එළිය පවා දාලා තියෙන ඔබ දකින්නේ රූපවාහිනියෙන්. ප්‍රවෘත්ති වලට ඔබ දකින්නේ නැති. එතකොට බලන්න මෙන්න මේ වෑන් හොඳට දුක සංවේදී වෙනවා නම් උස්මල්ල ගන්න බැරුව මරණයේ ඉදිරියේ ජීවිතේ ඉල්ලලා අඬන අය ඔබ දැක්කනම් අන්න මේකට ජීවිතේ සංවේදී වෙනවා නම් ආන්න එයාට Tamanට ගලප ගන්න ලේසි. අහෝ උපතක් කරාපු මටත් තියෙන්නේ නාකිවීම නේද? ලෙඩවීම නේද? මරණයටපත් වීම නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සංවේගයට පත්විය යුතු තැන සංවේග ප්‍රාප්ත වෙන්න ඕනේ. ඊළඟ එක තමයි සංවේගයට පත් වෙලා නුවණින් යුක්තව වීරිය කරන්න ඕනේ. දෙවෙනි කාරණාව. එතකොට පින්වත්නි අපේ හැමතිස්සෙම හිත ඇදිලා තියෙන්නේ ලාමක ආස්වාදයක් ඔස්සේ හිත පවත්වන්නයි. හිත සංවේගයටපත් වෙන්නේ නැහැ.
අපිට හැමතිස්සෙම හිතන්නේ මම තව ගොඩාක් කල් ඉඳීනේ. මම අටුවම් බැහැලා මේ බටර් පාන් කාලා මැරෙන කෙනෙක් වෙයි. එහෙම තමයි අපේ හිත තියෙන්නේ. ඊට පස්සේ මරණය ගැන එයාට ගානක් නැහැ. මලගෙවල් වල අපි කොච්චරවත් යනවනේ. දැන් අපි ස්වාමින් වහන්සේලා වුණාමත් අපිටත් මේ යන්න වෙනවා මලගෙවල් වල. එතකොට අපිටත් පේනවා මැරෙනවා. එතකොට ඔබත් මලගෙවල් වල යනවා. මිනිස්සු මැරිලා තියෙනවා. උපන් සෙයියාවෙන් මේ මිනි පෙට්ටියක් තුල වැතිරිලා ඉන්නවා. එතකොට ඒකට සංවේදී නැත්නම් එයාට Tamanට ඒක ගැළපිලා යන්නේ. එහෙමනම් මේ මරණේ මටත් උරුමයි නේද? පින්වත්නි නිවන් දැකීම ගැන කවර කතාවද? කුසලයේ වඩන්නත් ඕක සීකර ගන්න ඕනේ. දැන් බලන්න යම රජුරෝ ළඟට අරන් ගියාම නිරිපල්ලු ආන්නේ මොකද්ද? නුඹ දැක්කේ නැද්ද දේව දූතයෝ? උඹ දැක්කේ නැද්ද එදා උපන්න දරුවෝ මල මූත්‍රා ගොඩේ වැටිරිලා අඬමින් ඉන්නව නුඹ දැක්කේ නැද්ද? අනේ ස්වාමිනී මම දැක්කා. එතකොට උඹට හිතුන්නේ නැද්ද මමත් මේ වගේ මේ උපදින ස්වභාවය කෙනෙක් මටත් මේ වගේ මල මූත්‍රා ගොඩේ වැටිලා අඬන ලදරුවෙක් වෙන්න වෙයි ඊළඟ ජීවිතේ ආයි පව් කරොත් කියලා. උඹට හිතුන්නේ නැද්ද? අනේ මට හිතුන්නේ නැහැ කියනවා. එතකොට බලන්න සතර අපායේ නිදහස් වෙන්නත් මේ ජීවිතේ දුක සංවේදී වෙන්න එපැයි. ඊළඟට යම රජුරු අහන්නේ ඔබ දැක්කේ නැද්ද? හොඳටම නාකි වෙච්ච අය මල මූත්‍රා ගොඩේ වැටිලා දුක් විඳිනවා. කෙඳිරි ගගා ඉන්න ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමිනේ මම දැක්කා කියනවා. එතකොට උඹට හිතුන්නේ නැද්ද උඹත් මේ වගේ නාකි වෙලා යයි? කෙඳිරි ගගා ඉන්න වෙයි මල මූත්‍රා ගොඩේ වැටිලා පණ ඇද ඉන්න වෙයි කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ මට හිතුන්නේ නැහැ කියනවා. දැන් බලන්න එහෙනම් මේ දැන් තමන්ගෙම ගෙදර ආච්චිලා සීයලා ඉන්නවනේ. සමහර අයගේ ආච්චිලා සීයලා ගෙවල් වල අවුරුදු ගණන් සමහරට ලෙඩ ඇඳවල් වල ඔබටම දකින්න ඇති. හැබැයි ඔබට සංවේදී නැහැ. සංවේදී වුණා නම් ඔබට අප්‍රමාදී වෙන්න පුළුවන්. අපි කාටත් අප්‍රමාදී වෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දෝතකට කියන්නේ ලෝවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන මැනවින් සිහිනුවණින් කල් ගෙවමින් අන්න සංවේදී වෙනකොටම හිත සංවේග ප්‍රාප්ත වෙනකොටම සිය පීඨනවා. දැන් හොඳට බලන්න මේ හොඳට චණ්ඩිකම් කරගෙන කාය දුස්චරිත වචී දුස්චරිත කරගෙන දුස්චරිත කරගෙන ඉන්න මිනිස්සු පවා මලගෙදරට ආහම මලගෙදරකට ගියාම බොහොම තැම්පත් වෙනවා. එතකොට චුට්ටක් හරි දැනෙනවා මේකේ ස්වභාවය. නමුත් ඒක අර යෝනිසෝ මානසිකාරයෙන් කුසලයේ ජීවිතේ පවත්වලා නැති නිසා ඒක තියෙන්නේ. ඒ මලගෙදර මිනිය උස්සපු ගමන් සොහොනේ ගිහිලා දාලා ආපු ගමන් මෙන්න ආයි මේ අරක්කු බෝතල් කඩනවා. ඊට පස්සේ කිසි ගාණක් නැහැ. ඊට පස්සේ 7 දවසේ දාන ගෙදර 3 මාසේ දාන ගෙදර මගුල් ගයක් වගේ. එක එක්කෙනාට ඒක ප්‍රිය සම්භාෂණයක් වෙලා භෝජන සංග්‍රහයක් වෙලා එතනින් එහාට අර්ථ සීකිරීමක් මුකුත් නැහැ. සමහර මිනි පෙට්ටි දැක්කහම සමහර කෙනෙකුට මැරෙන්න ආසිතෙන්නත් පුළුවන්. ඒ වගේ විසිතුරුවකින් සරසලා තියෙන්නේ මේ යථාර්ථයේ බොරුවකින් වහලා තියෙනවා. දැන් බලන්න මේ මලකුණු අරගෙන යන වාහන පිච්ච වැල් වලින් සරසලා ධාතු කරඬු අරන් යන්නේ අරන් යන්නේ. හොඳට බලන්න යථාර්ථයත් එක්ක බලද්දී පුස්සක් බව හොඳට තේරෙනවා. එතකොට මේ රන්සිවි ගෙවල් මත පිච්ච වැලින් සරසලා මේ ලස්සන දිලිසෙන රෙදි වලින් උපදාලා ලස්සනට සරසලා මේ මල් යහන් මත සතප්පෝල තියෙන්නේ මේ බිඳී යන වහා බිඳී යන එම්බාම් නොකලා නම් සත්තු එලවන්න වෙන ශරීරයක්. එතකොට දුකට සංවේදී වෙන්නේ. නමුත් යම් මේ ප්‍රඥාවන්තයි ඉන්නවා දුකට සංවේදී වෙන. එතකොට මේ සංවේදී වීමත් එක්ක මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ එයාට කල්පනා වෙනවා. එහෙනම් මේක එන්න කලින් මට කරන්න දෙයක් තියෙනවනේ. මට කරන්න දෙයක් තියෙනවා. ඇයි දැන් එයාට දුක ගැන අහන්න ලැබිලා. දැන් පින්නති සංවේගී ආහම කරන්න දෙයක් තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මය අහුනොත් විතරයි. දැන් ඔබ අහලා ඇති ඉන්දියාවේ විතරක් මේ මිලියන 50කට වඩා, ඒ කියන්නේ කෝටි 5කට වඩා මේ සාදුවරු ඉන්නවා.
එතකොට ඒ අයටත් පෞල් ප්‍රශ්න වේවා ජීවිතේ යම් දුක්ඛම් කටළු වලදී වේවා ඒගොල්ලෝ තීරණයක් ගන්නවා මට මේක හරියන්නේ මම යනවා හිමාලි. ඒගොල්ලෝ පැන් කෙන්ඩියක් අරගෙන අමුඩයක් ගහගෙන හිමාලයට යනවා හැබැයි හරි විදියට කරන්න දෙයක් නැහැ. දැන් හිතන්නේ සාදුරුන්ට වෙච්ච අහේනිය අද මේ ලංකාවේ ඉන්න අයට ගන්න ඕනේ. දැන් බලන්න ගුරු දේවයන් වහන්සේ අප්‍රමාණ මහන්සියක් කරන් මේ බුද්ධ වචනේ අපිට දැන් අවුරුදු 20කට වැඩි කාලයක් ගුරු දේවයන් වහන්සේ මේක නැවත අපිට කියලා දුන්නා. එතකොට එයාට යම් දහම් සංවේගයක් උපන්නොත් අන්න එයාට අහිච්ච දෙයක් තියෙනවා නම් මෙන්න මෙයයි ධර්මය මෙයයි දුක කියලා ආන්න එයාට දුක ඉක්ම යා ගන්න පන්සිල් ටික රැක ගන්න පුළුවන්. ගොඩාක් පින්වන්ත කෙනෙක් නම් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි බිමටපත් වෙලා මග වඩන්න පුළුවන්. එහෙනම් බලන්න දුකට සංවේදී වෙන්න ඕනේ. දැන් බලන්න මේ කොරෝනා වසංගතයේ කාලේ කී දෙනෙකුට ප්‍රියයන් අතහරින්න උනාද? තමන් නොහිතපු වෙලාවක තමන්ගේ අම්මා මෙලොව අතහැර ගියා කොරෝනා නිසා. එතකොට ඇඬු කඳුලින් වාසය කරනවා. සමහර වෙලාවට ආදාහනාගාරේ ළඟට එද්දී වහපු පෙට්ටියක් අරන් එන්නේ. තමන්ම දන්නේ මේ අම්මද කියලා. ඒ මව්ගේ මලකුණවත් දකින්න හම්බුන්නේ නැහැ. සමහර වෙලාවට අහසේ යන දුම් රොටු දැකලා තමයි හිතන්නේ දැන් මේ දේහය ඇවිලිනවා කියලා. කිසි දෙයක් Tamanට සංඥාවකට ගන්න බැරි තරමට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. එතකොට බලන්න මේක සංවේදී වෙනවා නම් ආන්‍යයා කල්පනා කරනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක ලෝක ධර්මතාවයක්. කියලා එයා මොකද කරන්නේ වීරිය කරනවා එහෙනම් මේ අප්‍රිය දායාද වෙන්න කලින් ප්‍රිය විප්‍රයෝගයේ වෙන්න කලින් මම ධර්මයේ ඇසිරෙන්න ඕනේ. නාකි වෙලා බැරි ගැහිලා ඇඳට වැටිලා ජීවිතේ පිරිහෙන්න කලින් මම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා අර දහම් සංවේගයෙන් තමයි එයා මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ඉතින් පින්වත්නි එහෙනම් මේ ධර්මයේ සිහි කරලා එතකොට අපිට සිහි කරගන්න පුළුවන් සංවේග ප්‍රාප්ත වෙන කරුණු 8ක් වදාලා සංවේගවත්තු කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන්නේ කොහොමද? ජාති ඉපදීම සිහි කරනකොට හිත සංවේග වෙනවා. ජාති ජරා ඊළඟට නාකි වීම සිහි කරද්දී හිත සංවේගයටපත් වෙනවා. ව්‍යාධි මේ ලෙඩවීම සිහි කරද්දී ඊළඟට ජාති ජරා ව්‍යාධි චුති යම් වෙලාවක මේ මිනිස් ලෝකෙන් චුත වෙන්න වෙනවා. ඒක සිහි කරද්දී මැරෙන්න වෙනවා. ඊළඟට චුති අපාය මරණයටපත් වෙලා පව් කළොත් එහෙම අපාය සතර අපාය උපදින්න සිද්ධ වෙනවා කියලා සිහි කරද්දී හිත සංවේගයටපත් වෙනවා. චුති අපාය අතීත ඊළඟට මම ගෙවාගෙන ආපු සසරේ කොච්චර දුක් විඳලා තියෙනවද කියලා හිතුවොත් හිත සංවේග ප්‍රාප්ත වෙනවා. අපත්තක වට දුක්ඛං මේ ධර්මය අවබෝධ නොකළොත් අනාගත සසරේ නොපැමිණි දුක් කඳ කොච්චරක්ද කියලා සිහි කරනවා. මට අනාගතේ අපාය වැටි වැටි යන්න තියෙන ගමනක් තියෙන්නේ කියලා. ඊළඟට 8 වෙනි එක ඉදානි ආහාරි ගවිට්ටි දුක්ඛං මේ කෑම ටිකක් හොයාගන්න. දැන් මේ කොරෝනා කාලේ මිනිසුන්ට හොඳට තේරෙනවා ඇති. වෑංජන 3-4ක් එක හොඳට කාපු මිනිස්සු සමහරට පොල් සම්බෝලේ බතුයි කනවා ඇති. සමහර අයට පොල් සම්බෝලත් නැතුව ඇති ලුණු ටිකක් ඉහාගෙන කන මිනිස්සු ඇති. පොල් ටිකක් ගාගෙන ලුණු ටිකක් ඉහාගෙන කන මිනිස්සු ඇති. සමහර මිනිස්සු ගඩා ගෙඩියක් කාලා ඉන්නවා ඇති. සමහර අය තේ ටිකක් බීලා ඉන්නවා ඇති. බලන්න මේ මිනිස් ලෝකෙ ඉපදිලත් ආහාර ටිකක් හොයාගන්න කොච්චර දුකක් විඳිනවද? එතකොට අම්මේ බඩගිනේ කියනකොට අම්මලා තාත්තලා කොච්චර දුකටපත් වෙනවද? ගෙදර උයන්න දෙයක් නැහැ. එතකොට බලන්න මේවා සිහි කරද්දී ආන්‍යයාගේ හිත සංවේගයටපත් වෙනවා කියනවා. ආන්නේ සංවේගයටපත් වෙන කෙනාට කියනවා ධර්මය අවබෝධ කරන්න පරිසරය හැදෙන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි ජීවිතේ Tamanට සත්‍ය වැටහෙනකොට හොඳට වෙන්නේ ප්‍රඥාව මුහුකුරා යනවා වගේම ඒ අරඹය සිහිය බලවත් වෙනවා. ඒකයි ප්‍රඥාවත් එක්කම වීරියත් සිහියත් තියෙන්නේ. ඊට අදාළව සිහිය පිහිටනවා මාර්ගයට බාධා පිණිස පවතින අකුසල් දුරු කරනවා මාර්ගයට උපකාර පිණිස පවතින කුසල් එයා දියුණු කර ගන්නවා. ඉතින් ඒක නිසා පින්වත්නි අපේ ජීවිතෙත් මොකද වාසනාවන්ත අයට තමයි මේ හිත සංවේගයටපත් වෙන්නේ. සංවේගයටපත් වෙලා වීරිය කරන්ට ලැබෙන්නේ සසරේ පින්වන්ත අයට. ඉතින් බුදුරජාණන් වහන්සේ දෝතකට වදාළේ දෝතක ඔබත් මේ තියෙන දුකට සංවේදී වෙන්න. හොඳට දුක අඳුන ගන්න.
ආන්න එතකොට ඔබට මේ දුක ඉක්ම යා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දෝතක බ්‍රාහ්මණයට වදාළ ඒ කාරණේම අපිටත් සාධාරණයි. ඉතින් අපටත් මේ දුක ගැන සංවේදී වෙලා ඒ දුක හඳුනාගෙන අපටත් දුක ඉක්ම යා ගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ දහම් ප්‍රදීප ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ අංක 1134න් එක තෙරුණාංශේගම තුන්කම යන ලිපිනේ පදිංචි එම්.කේ. ලීලාවතී මහත්මිය සහ ඊ.එම්. සිරිපාල මහත්මයා විසින් මේ විදියට රැස් කරපු දාර පින බලාපොරොත්තු වෙන අනුමෝදන් කරන්න මීට වසර 6කට පෙර මිය පරලොව ගිය පින්වත් නිකොලොස් පියාණන්ට පරලොව සැප පිණිස මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කරපු දාර පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්මනාග සමූහය අනුමෝදන් වෙලා සැපයෙන් සැපේටපත් වෙත්වා. වහ වහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපට මේ උතුම් දහම් මඟ විවර කොට දුන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තිරජීවනයේ ලබත්වා. ගෞතම බුදු සසුන් බබලෝමින් චිරාත් කල් ආයු ලැබමින් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 6කට පෙර මිය පරලොව ගිය නිකොලස් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම එම්.කේ. ලීලාවතී මහත්මිය නමින් ඊ.එම්. සිරිපාල මහත්මයා නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කරුණාවතී මෑණියන්ටත් සිරිපාල මහත්මයා නමින් මිය පරලොව ගිය ප්‍රේමවතී මෑණියන්ටත් ආදර හාමි උපාසිකාවටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. වහ වහ සංසාර දුකින් අත මිදීමේ වාග්ය උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් තෙරුණාංශේගම සරණ ධම්ම ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන පන්තාරාම විහාරාධිපති ගරු සරණකිත්ති ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. කරගෙන යන ශාසනික සේවාවන් සුවසේ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේම සසුන් බඹසරෙහි යෙදෙමින් ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් ලංකා වාසී ලෝක වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගීව සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් එම්.කේ. ලීලාවතී මහත්මියටත් ඊ.එම්. සිරිපාල මහත්මයාටත් පවුලේ සහෝදර ඥාතිත මිත්‍රාදී දූදරු දෙමව්පිය සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඔබගේ පවුල්වල සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ නිදුක් නිරෝගීව සුවසේ එදිනෙදා කරගෙන යන කටයුතු සුවසේ කරගෙන දහම් මඟ දියුණු කරගෙන උදාරූ පුණ්‍ය සම්පත් වලින් ජීවිතේ පුරවගෙන ගෞතම බුද්ධ ශාසනයේ
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින එකසේ අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගීව සුවසේ උතුම් ධම්ම මඟ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.